චමල් විමලරත්න පුතණුබන්, ඒ වගේම අමල් විමලරත්න පුතණුබන් සහ නිතුපුලි බණ්ඩාර, ඒ වගේම දිනුෂ්කා හෂානි යන ලේලිවරුන් විසින් ඔවුන්ගේ සදහැවති අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ මීට වසර 9කට පෙර ආතු පරලෝස්සපත් වූ ආර්.කේ. විමලරත්න ආදරණීය ස්වාමිපුරුෂයාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පවුලේ සංසාරගත පරලෝස්සපත් වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව වාසය කරන පවුලේ ලොකු කුඩා හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප නායක ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ධම්මසන හැම දිනාටම ධර්මාවබෝධය පිණිස සියලු දේශනාමය කුසල උපකාරක වේවායි ප්‍රාර්ථනා කොට ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදු නදින් පාදාභි වන්දනින් ආරාධනා කරමු. උතුම් ධර්මානුශාසනා පැවැත්වීම සඳහා මෙත්සිතින් උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්ඛං සංඋතන්ති හිතානේහි තමහං බ්‍රූමි බ්‍රාහ්මනන්ති. සදවත් පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ අරමුණු කරගෙන කළ දේශනාවක් මේ මාතෘකාවේ තිබුවේ. කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ලංකාවාසී ජනතාවටත් බණහන ලෝකවාසී ජනතාවටත් බණ ටිකක් අහන්න දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ ගන්නෝරුව අංක 204 යන ලිපිණී පදිංචි චම්පා ජයවික්‍රම මහත්මිය, චමල් විමලරත්න පුතුණුවන්, අමල් විමලරත්න පුතුණුවන් හා නිතුපුලි බණ්ඩාර, දිනුෂ්කා හෂානි යන ලේලිවරුන් විසින් තමයි මෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ප්‍රධාන අරමුණ හැටියට මීට වසර 9කට පෙර පරලෝ සැපත් ආර්.කේ. විමලරත්න ආදරණීය ස්වාමි පුත්‍රයාට, ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම තමයි ප්‍රධාන අරමුණ. දෙපාර්ශවයේ මියගිය ඥාතීන්ට පින් දීම, ජීවත් වන පවුලේ ලොකු කුඩා හැමෝටම ආශිර්වාද කිරීම, මහ සංඝ රත්නයේ සෙත් පැතීම කියන මේ කරුණු කාරණාවන් සිතේ තබාගෙන හැමෝටම ඉතා ඉක්මන් භවයකදී නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබේවා කියන ඉතා හොඳ සුහඳ ප්‍රාර්ථනාවේ යුක්තවයි චම්පා ජයවික්‍රම මහත්මිය ඇතුළු
පවුලේ දුවදරුවන් ඒක රාශී කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. තමනුත් බණ අහලා බොහෝ දෙනෙකුට බණ ටිකක් අහන්න ඉඩකඩ සලසා දීම අති විශිෂ්ට පින්කමක්. හැමෝටම කරගන්නට බැරි සද්ධා වීරිය සති සමාධි තියෙන අයට පමණක් කළ හැකි පින්කමක්. කොච්චර ධනෙ තිබුණත් සද්ධාදී ධන සම්පත නැත්නම් බණ ටිකක් අහන්න ලෝකෙටම බණක් විසුරුවා හරින්න පුළුවන් කමක් නැහැ. නිවැරදිව පිරිසුදුවට දානමී පින්කමක් කරගන්න බෑ. ඒ අනුව කවුරුත් කල්පනා කරලා සදහැ සිතින්ම යමක් කරන්න ඕන. එය සරුසාර විපාක ලැබෙනවා. ඕනෑවට එපාවට කළොත් ඒක විපාක අඩුයි. සිහි බුද්ධියෙන්ම යමක් කළොත් එයින් සරුසාර විපාක ලැබෙනවා. බණ ඇසීම සිහි කල්පනාවෙන් කරන්න ඕන. භාවනා කිරීම සිහි කල්පනාවෙන් කරන්න ඕන. එතකොට තමයි එයින් මහා සැප සම්පත් ලබා දෙන විපාක ලැබෙන්නේ. එහෙමනම් කවුරුත් සිහි කල්පනා උපදවගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ අතුරින් බිඳක් මෙසේ සජ්ජායනය කරලා මෙනෙහි කරලා බුදුගුණ භාවනාවක යෙදී අපි බණ අහන්නට සූදානම් වෙමු. කවුරුත් මෙසේ කියන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුන බැවින් අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනේක ගුණයන්ගෙන් අනේක ඥානයන්ගෙන් සමන්නාගත බැවින් විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් බැවින් සුගතෝ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සකල ලෝකය දැන වදාළ බැවින් ලෝකවිදු නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නපුරු පුද්ගලයන් දමනය කළ බැවින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූ බැවින් සත්තා දේව මනුස්සානං වනසේක.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අන්‍යයන්ට අවබෝධ කළ බැවින් සත්තා දේව මනුස්සානං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අන්‍යයන්ට අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මහා පුණ්‍යවන්ත බැවින් භගවානම් වනසේක. මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඔය බුදුගුණ ටික සජ්ජායනා කිරීමේ පින මෙපමණයි කියන්නට බෑ. සසර වසනතුරු නිවන් දකිනතුරු සැප විපාක ලබා දෙන පින්කමක්, නිවන් සුව ලබා දෙන පින්කමක්. ඒ නිසා කවුරුත් බුදුගුණ වැඩියෙන් සජ්ජායනා කරන්න. බුදුගුණ සාකච්ඡා කරන්න, බුදුගුණ දේශනාවන් කරන්න. මීට වඩා ගුණ ඇති කෙනෙක් තව ලෝකෙ නෑ. මුළු තුන් ලෝකවාසී ජනතාවගේ ගුණ එකතු කළත් බුදුගුණ වලට සම කරන්නට බෑ. මේ ශාසනයේ සූවිසි අසංකේයයක් දෙනා නිවනට පත් වුණා. ඒ සූවිසි අසංකේයයක් දෙනාගේ ගුණ එකතු කළත් බුදු කෙනෙකුගේ ගුණයට සම කරන්නට බැහැ. එතකොට හිතලා බලන්න බුදු කෙනෙකුගේ තිබෙන ගුණ සමුදාය කොච්චරද කියලා. එවැනි බුදු කෙනෙක් තමාගේ නිවහනේ වඩා හිඳුවගෙන දිනපතා අපෝපස්ථාන කරනකොට කොච්චර පිනක් ලැබෙයිද? ඒ මහා උතුමාගේ ගුණ සජ්ජායනා කරනකොට කොච්චර පිනක් ලැබෙයිද? ඒ උතුමන් වහන්සේ කළ දේශනාවක් ශ්‍රවණය කරනකොට කොච්චර පිනක් ලැබෙයිද? ඒ උතුමන් වහන්සේ දේශිතෝ පිරිත් දේශනාවක් අපි සජ්ජායනා කරනකොට, දේශනා කරනකොට කොපමණ පිනක් ලැබෙයිද? මෙන්න මේවා ගැන හිතලා කල්පනා කරලා කවුරුත් බුදු දහමට ලැබිවම කටයුතු කරන්න. යන එනකොටත් ඉතිපිසෝ ගාථාව හිතින් කියවමින් යන් දෙන්න පුදුම පිනක්. ඒවා තමාගේ හිතට ඇතුළු කරලේ ගුණ සජ්ජායනා කරනකොට පුදුම පිනක් ලැබෙනවා. සංසාර ගමන සුවපත් කර ගැනීම අනුන්ට බෑ. තම තමාම උත්සාහවන්ත වෙන්න ඕන. ඊතා පිරිසුදු ජීවිතයක්, වාසනාවන්ත ජීවිතයක්, කරදර කම්කටොළු නැති ජීවිතයක්, දුගී දුප්පත්කම නැති ජීවිතයක්, සතර පා දුකින් නිදහස් වන ජීවිතයක් ලබන්න පින අවශ්‍යයි. ඒක පුළුවන් තරම් වැඩි කරගන්න. අද පැය 24ම මාධ්‍ය ඔස්සේ බණ තියෙනවා. නිදහසක් වෙලාවක් ලැබුණේ ගමන් බණ ටිකක් අහන්න පුරුදු වෙන්න. ඒ වගේම ලෞතර බුදු ගුණ නිතර සිහි කරන්න පුරුදු වෙන්න. ඒවා තමයි බුද්ධ ශාසනයක් තුලදී කළ හැකි අති විශිෂ්ට පින්කම්. ඒ වගේ මනුලොව දෙව්ලොව වැඩ ඉන්න සියලුම බෝධීන් වහන්සේලා, ප්‍රතිමා වහන්සේලා, සෑරදුන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සිහිපත් කරමින් තමයි අපි වන්දාමි චේතියන් සම්බං කියන ගාථාව කියලා වඳින්නේ. පොඩි පිනක්ද? ඒ නිසා මේ බුදුදහම තුළ කරන කුඩා පින්කමිනුත් මහා විපාක ලැබෙනවා.
ආත්මයක් දෙකක් තුනක් නෙවෙයි අනන්ත ජාතීන්හි සැප විපාක ලැබෙනවා. මෙන්න මේවා ගැන හිතලා කල්පනා කරලා කවුරුත් මේ බුදු සසුන තුලදීම මගඵල නිවන් සුව පතා පින් කරගන්න නොයසේනම් මතු බුද්ධ ශාසනයකදී නිවන් සෝය ලබන්නට පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තමයි වැදගත්ම කාරණය. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය සහ මාර්ග සත්‍යය කියලා සත්‍ය හතරයි. දුක්ඛ සත්‍යය කියන්නේ මේ ඉපදීමේ පටන් මරණය දක්වා තිබෙන දුක් සම්භාරය දුක්ඛ සත්‍යය. ඒක බොරුවක් නෙමෙයි දුකමයි. සංසාර දුකත් ඇතුළත් වෙනවා. පංච උපාදානස්කන්ධ දුක්ඛය විශේෂයි. ඒවා ගැන හරියට දැන කියාගෙන දුක දුකක් වශයෙන් දැනගත්තොත් දුක අවබෝධ කරන්න පුළුවන්. සමුදය සත්‍යය කියන්නේ තණ්හාව. දුක ඇති කරන සසර දික් කරන්නේ තණ්හාව නිසා. රහතන් වහන්සේට ඇරුණාම අනිත් අයට මේ තණ්හාව තියෙනවා. පෘථග්ජන අයට තණ්හාව වැඩි. මාර්ගඵල අවස්ථාවේදී තණ්හාව අඩු වීගෙන ගිහිල්ලා අපායේ ශක්තිය නැහැ. එහෙමනම් සමුදය සත්‍යය කියන්නේ දුක් උපදවන දේ තණ්හාවය නැති කරන්න ඕන. නිරෝධ සත්‍යය කියන්නේ නිර්වාණය. නිවන සත්‍ය දෙයක් අසත්‍යයක් නෙමෙයි. ලෝකයේ තිබුණත් ලෝකයේ නැතත් නිවන නැති කරන්න බෑ. ජාත්‍යාදී සංසාර දුකින් නිදහස් වීම තමයි නිවන කියලා කියන්නේ නිවීම කියන එකයි. තණ්හාවගේ නිවීම නිර්වාණය. ඒක මතක තියාගත්තාම ඇති. තේරුම් අප්‍රමාණව තියෙනවා. ඒවා ගැන අවබෝධ කරගෙන විශිෂ්ට දැනුමක් ඇති කරගෙන මේ ගමන අපි යන්න ඕන. මාර්ග සත්‍යය කියන්නේ නිවනට යන මඟ. නිවනට යන මාර්ග දහස් ගානක් නැහැ, එකයි තියෙන්නේ. ඒකට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කරුණු 8යි. පොතපතේ තියෙන ඕන තරම් අහලක් තියෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් නිවනට පිවිසෙන මඟ කියන එකයි. යා යුතු මඟ. අපායට යන මඟ තියෙනවා. දෙව්ලොවට බඹලොවට යන මඟ තියෙනවා. මේ නිවනට යන මඟ ඒකායන මාර්ගයක්. ඇදකොද ඇති ගම මාර්ගයකුත් නෙමෙයි. යන්නට අමාරු මාර්ගයකුත් නෙමෙයි. සිහි කල්පනාවෙන් යා යුතු මඟක් මේ. මේ මාර්ගයේ දෙපස තියෙන විශාල අගල් දෙකක්. එය අත්තකිලමතානු යෝගය, කාම සුකල්ලිකානු යෝගය කියලා දෙකකට බෙදෙනවා. කයට අධික ලෙස සැප දුන්නත් නිවන් මඟ යන්නට බෑ. කාම සුකල්ලිකානු යෝග අන්තයට වැටෙනවා. ශරීරයට අධිකතර දුක් දීලත් නිවන් මඟ යන්න බෑ. ඒගොල්ලෝ වැටෙනවා අධික ලෙස දුක් දුන්නොත් අත්තකිලමතානු යෝගය. ගොඩ එන්න අමාරු. ආයිත් ගොඩ එන්න ඕන. බුදුරජාණන් වහන්සේත් ශරීරයට අධික සැප දුක් දුන්නා. ශරීරයට දුක් දුන්න. ඒකෙන් තේරුම් ගත්තා මේ නිවන් මඟ යන්න බෑ කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ මැදුම් පිළිවෙත තෝරාගෙන ගමන් කරලා බුද්ධ ගයාවේදී බුද්ධත්වයට පත් වුණේ. එතන අවබෝධ කරගත්ත ධර්මය උන්වහන්සේ දින 49ක් ඒ ධර්මයට ඒ බෝධීන් වහන්සේට ගෞරවය පුද කරලා බරණස් නුවර ඉසිපතනාරාමේදී නිවන් මඟ පැහැදිලි කළා. නිවනට යන මඟ පැහැදිලි කළා. ඒ නිවනට යන මඟ පැහැදිලි කරලා තමයි තමන් වහන්සේ අවුරුදු 45ක් ඊට අනතුරුව මේ ධර්මයේ දේශනා කළේ. 84000ක ධර්මයක් දේශනා කළේ. අන්න ඒවා ගැන හිතලා කල්පනා කළ කවුරුත් තම තමාගේ හිත දියුණු කරගන්න.
මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ වාසනාවන්ත අම්මා කෙනෙක්. එතුමිය ගෞතම බෝසතාණන් වහන්සේට බොහෝම ඈත සංසාරේ ඉඳලා පිහිට වෙලා තියෙනවා. එතුමිය සංසාරයෙන් ගෙනෙන පැතුමක් තියෙනවා. ලෞතුරා බුදු වෙන බෝසත් දරුවෙක් මට හදාවදා ගන්නට ලැබෙන්න ඕන කියන පැතුම. උන්වහන්සේගේ ශාසනයේ පැවිදි වී භික්ෂුණී ශාසනයේ අගතන්පත් අනතුර ලැබෙන්න ඕන. ඒ ශාසනයේ නිවන් දකින්න ඕන. කියන මේ උතුම් ප්‍රාර්ථනාවෝ ඈත සංසාරේ තිබුණා. හැම අම්මා කෙනෙකුට මේ වාසනාව ලැබෙන්නේ නැහැ. මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයටම බුදුවරුන්ගේ මව් තනතුර ලැබුණේ 28 නමකට. ඒ මහා බෝසත්වරු හදාවදා ගැනීමේ වාසනාව ලැබුණෙත් මව්වරු 28 දෙනෙකු. සුළු මව් තනතුරු. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ මව් තනතුර ලබාගෙන ඉන්නෙත් පින්වතිය. සුළු මව් තනතුරත් ඒ වගේ තමයි. එතකොට ඔහොම අනේක සංසාර කාල වකවානුවක් නොයෙක් පින්දහම් කරගෙන එන අතර මේ පියුමතරා කියන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ උපන්නා. මෙතුමිය බොහොම පින්වන්තයි. උපදිනොත් රජ ගෙදරක සිටු ගෙදරක තමයි උපදින්නේ. දෙව්ලොව තමයි උපදින්නේ. ඉතින් මේ පියුමතරා බුද්ධ ශාසන කාලේ බොහොම සදහැතු පාසිකාවක්. නිතර පන්සලට යන්නේන වැඳුම් පිදුම් කරන දානමාන පින්කම් කරන තැනැත්තියක්. ඒ පියුමතරා බුදුරජාණන් වහන්සේගේ විශේෂය පියවරක් තබන වරක් පාසාම නෙළුම් මලක් පිපෙනවා. පාය පොළොවට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පදුමුත්තර කියන නම හම්බුනේ. සංසාරයේ කළ ප්‍රාර්ථනාවක විපාකයක්. මංගල බුදුරජාණන් වහන්සේටත් තිබුණා මුළු ලෝක ධාතුවේම වේදන බුදු රස්මාලාවක්. පැය 24ම රස් වේදන එකත් විශේෂ ප්‍රාර්ථනාවක්. ඒ බුදුවරුන්ගේ චරිතවල විශේෂ අවස්ථාවන් කැපී පෙනෙන තැන් තිබුණා. එතකොට පියුමතරා පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේට දීර්ඝායුෂ තිබුණා. තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපුණා. බලන්න කොච්චර පින්වන්තද කියලා. ඉතේ ශාසනයේ මේ මහා ප්‍රජාපති ගෝතමී හොඳ උපාසිකාවක්. එක දවසක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් දීලා අනාගත බුද්ධ ශාසනයක භික්ෂුණී ශාසනයේ අගතන්පත් තනතුර පැතුව. ඒකට කියන්නේ චිර රාත්‍රඥ භාවය. චිර රාත්‍රඥ භාවය ප්‍රාර්ථනා කළා. ඒ ශාසනයේම නිවන් සම්පත් ලැබේවා යන පැතුම සිද්ධ කළා. අතීතයේ ඉඳලෙන පැතුමක් තමයි බුදු වෙන බෝසත් දරුවෙක් හදාගන්නට ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙන බව ප්‍රකාශ කළා. මෙතුමී ශාසනයේ පුළුවන් තරම් පින් කළා. දාන, සීල, භාවනාදී පින්කම් කරලා භවයක් පාසාම හිටියේ සුගතියම. එක විශේෂයි. සතර අපායකට ගිහිල්ලා නැහැ. දුගී දුප්පත් වෙලා නැහැ. මහා බලගත් ජීවිත ලැබුව රාජමහේෂිකාවක් වුණේ. සුගතියෙන් සුගතියට එන අතර නැවත නැවතත් ඒ පින් කරන්න පුළුවන් අවස්ථාවලදී පින් කරලා නිවන් සුව පැතුවා. ගෞතම බෝසතාණන් වහන්සේද සමීපචාරීවම හිටියා. සංසාරේ සමීපවම උදව්පකාර කරගෙන මේ මෞතුමිය පැමිණියා. අවසාන කාල වකවානුව මේ බුද්ධ ශාසනයයි. සතරවරන් දෙවියන් දෙව්බඹුන්ගේ ආරාධනාවෙන්
ගෞතම මහබෝසතාණෝ දෙව්ලොවෙන් චුත වී මනුලොව උපන්න. මව්කුස තුළ මාස 10ක් ජීවත් වුණා, හැදුන වැඩුණ සතරවරන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබුණ මායාවට. වෙසක් පොන් පොහෝ දවසේ මේ දරු රත්නි උපන්න. දින 7යි මව් ජීවත් වුණේ. එක බුද්ධ ආවේනික ධර්මයක්. එතුමිය පරලොව ගිහිලා දෙව්ලොව උපන්න. සියලුම බෝසත් දරුවන්ගේ මව් ජීවත් වන්නේ දින 7යි. ඒක ආවේනික ධර්මයක්. ඒ මව් කුස නැවත දරුවෙකුට පිළිසිඳ ගන්න බෑ. ඒකයි. ලෝතුරා බුදු වෙන මහබෝසත් දරුවෙක් කුස දරාගෙන හිටව මව්ට වෙන දරුවෙක් ඒ මව් කුසට ඇතුල් වෙන්න බෑ. ඒ නිසා දින 7කින් අනිවාර්යෙන් ඒ මව පරලෝ යන්න ඕනේ. ඒක ආවේනික ධර්මයක්. පරලෝ යනවා. ඊට පස්සේ තමයි පැතුම් පතාගෙන එන මහා ප්‍රජාපති ගෝතමී සුද්ධෝදන රජතුමා මහේශිකා තනතුරට තබලා මේ දරුවා බාර දුන්න හදා වඩා ගන්න. කිරි ටික පොවලා ඇති දැඩි කරලා බොහෝම ගෞරවයෙන් පෝෂණය කළා. ලෝතුරා බුදු වෙන දරුවෙක් බව දන්නවා. දෙවියන් සහිත ලෝකයාගෙම වැඳුම් පිදුම් ලබන්න සුදුස්සෙක් හිටියේ නැහැ. බලන්න එතර කොච්චර පින්වන්තද කියලා. ඉතින් එතුමා දුෂ්කර ක්‍රියා කළා. ඊළඟට බුද්ධත්වයට පත් වුණ ඒ සියලු තොරතුරු දෙවිවරු විසින් රජගෙදරට ඇවිදින් කියනවා. ලෞතර බුද්ධත්වයට පත් වුණාය කියන පණිවිඩයත් ලබා දුන්නා. බොහොම සතුටින් ඉන්නවා ඒගොල්ලෝ. අද වැඩම කරයි හෙට වැඩම කරයි කියලත් බලාගෙන හිටියා සුද්ධෝදන රජතුමා. නමුත් ආරාධනාවක් ලැබෙන්නත් ඕන, විශාල සංඝ පිරිසක් ඇති වෙන්නත් ඕන නිසා අවුරුද්දක් කල් ගියා. කපිලවස්තු පුරයෙන් ඔය වෙනකොට මහණ වුණ ඇමතිවරු 10 දෙනයි. එයා ඒගොල්ලන්ගේ ගෝල බාලයෝ 10000ක් ඒ වෙනකොට මහණ වෙලා. ඊළඟට රජගහනුවර ප්‍රදේශනුත් 10000ක් පමණ මහණ වෙලා 20000ක් මහරහතුන් වහන්සේ පිරිවරාගෙනයි කපිලවස්තුවේ පිය මහරජුරෝ බලන්න වඩින්නේ. 20000ක් මහරහතුන් ඉරදියෙන් වැඩම කළේ නෑ. පාගමනින් වැඩිය මගතොට මිනිස්සුන්ට දැකබලා වැඳ පුදා යමක් පූජා කළ පින් සිදු කරගන්න ඕන නිසා. රජමාලිගාවෙන් දානමාන ඔක්කොම හම්බ වුණා. දිනපතාම උන්වහන්සේ වැඩම කරලා යමක මහා ප්‍රාතිහාර්යයක් පැවැත්තුවා. යමක මහා ප්‍රාතිහාර්යයක්. ඒක විස්මයට පත් වන හැමෝම වන්දනාමාන කළා. ඊළඟට මහා ප්‍රජාපති ගෝතමිය මහානකම ඉල්ලුවා. දුන්නේ නැහැ. කාන්තාවට මේ මහානකම රැකගන්න අමාරුයි කිව්වා, දුෂ්කරයි කිව්වා. දෙවෙනි වතාවත් ඉල්ලුවා, තුන්වෙනි වතාවත් ඉල්ලුවා, ප්‍රතික්ෂේප වුණා. ඊළඟට හතරවෙනි වතාවේ එතුමිය කඩෙන් කසාවත් රැගෙන මැටි පාත්‍රයක් ලබාගෙන පාවාහන් සංගරකුත් නැතුව පාගමනින් එතුමියත් රාජකුමාරිකාවෝ 500කුත් මහණ වෙලා පිටත් වුණා බුදුරජාණන් වහන්සේ හොයාගෙන රජගහනුවර. ඉතින් ගිහිල්ලා පණිවිඩය දුන්නා, ගෝතමීන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් මහණ වෙලා ඇවිල්ලා ඉන්නවයි කියන පණිවිඩය. ඒත් ප්‍රතික්ෂේප වුණා. එතකොට ආනන්ද හාමුදුරුව මහණ වෙලා ටික දවසයි. ස්වාමිනී කාන්තාවට සසර දුකින් නිදහස් වෙන්න බැරිද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. එහෙනම් ස්වාමීනී කුඩා කාලයේ හදාවදා පෝෂණය කරගත්ත මේ මව්ට මහානකම දීම හොඳ නේද කියලා එතුමා උන්වහන්සේ විමසුවා. එහෙමනම් ආනන්දේ අතීත බුදුවරුත් අෂ්ට ගරු ධර්මයක් දේශනා කළ තින ඒක පිළිගන්න කැමති නම් මහානකම දෙන්නම් කිව්වා. ඉතින් අෂ්ට ගරු ධර්මයේ ගිහිල්ලා කිව්වහම බොහොම ගෞරවයෙන් පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ ගරු ධර්මයේ ගෞරවයෙන් පිළිගත්තා. එහෙමනම්
මහා ප්‍රජාපති ගෞතමයේගේ මහානුපසම්පදාව අෂ්ට ගරු ධර්ම පටිග්ගහානුපසම්පදාවයි කියලා නම්වත් කළා. එතුමේ යටතේ ඉතුරුවයි මහානුපසම්පදා කළා. පසුවලක් යනකොට සැකයක් ඇති වුණ භික්ෂුණීන් වහන්සේලාට මහා ප්‍රජාපති ගෞතමයේගේ ගුරුවරයා කවුද කියලා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ තථාගතයන් වහන්සේ කියලා. එතුමිය බුද්ධ ශාසනයේ මහාන වී චිරරාත්‍රඥ භාවයේ පැතුවේ ඒක හම්බවන පුද කළා. චිරරාත්‍රඥ භාවය කියන්නේ මුලපටන් සසු ශාසනයේ විස්තර දන්නේ කියන තේරුම. රහත් වුණා නිවනටපත් වුණා. අන්නේ රහත් මෙහිණින් වහන්සේ පිළිබඳව තමයි අරමුණු කරගෙන මේ දේශනාව කළේ. යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්ඛතං සංවතන්ති ඨානේහි තමහං බ්‍රූමි බ්‍රාහ්මනං. යස්ස කායේන වාචාය යම් කිසි කෙනෙකුගේ කයින් වචනයෙන් මනසා නත්ති දුක්ඛතං මනසින් පව් කරන්නේ නැද්ද? කායේන කයින් පව් තුනක් තියෙනවා. සතුන් මැරීම, හොරකම, කාම මිත්‍යාචාරය. මේ තුනට කියනවා කයින් සිදුවන පව්. පානාතිපාතා, අදින්නාදානා, කාමේසු මිච්ඡාචාරා. කයින් සිදුවන පව් තුනයි. වචනෙන් සිදුවන පව් හතරක් තියෙනවා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. බොරු කීම, කේලාම් කීම, නපුර වචන කීම, හිස් වචන කීම කියලා අකුසල් හතරක් වචනෙන් පිට වෙනවා. මනසා හිතින් සිදුවන පව් තුනයි. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. අවිජ්ජාව කියන දැඩි මසුරුකම, ඒක හිතේ පහළ වෙන. ව්‍යාපාද කියන තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, පලිගැනීම ඔක්කොම වැටෙන ව්‍යාපාදය. ඒකත් හිතේ හටගන්න. මිච්ඡාදිට්ඨි කියන්නේ මිසදුටුකම. මෙලවක් නැහැ, පරලොවක් නැහැ, පිනක් දහමක් නැහැ, පින් පව් පිළිගන්නේ. ඒගොල්ලෝ මිත්‍යාවාදී. ඒක හටගන්නෙත් හිතේ. මේවට කියනවා දස අකුසල කර්ම කියලා මතක තියාගන්න. දස අකුසල කර්ම. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයන් වරද හැසිරීම, බොරු කීම, කේලාම් කීම, නපුර වචන කීම, හිස් වචන කීම. දැඩි ලෝභය, තරහව, මිසදුටුකම 10යි. ඔන්න ඔය 10ට කියන්නේ දස අකුසල්. හටගන්නේ සිතින්, කයින්, වචනේ. සිත කය වචනයෙන් තමයි මේවා හටගන්නේ. විරුද්ධාර්ථයේද තියෙනවා දස කුසල් කියලා. සතුන් මැරීමෙන් වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, නපුර වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, දැඩි ලෝභයෙන් වැළකීම, තරහවෙන් වැළකීම, මෛත්‍රී භාවනා කිරීම, මිසදුටු කමින් තොරව සම්මා දිට්ඨික වීම 10යි. ඒකට කියනවා දස කුසල් කියලා. ඒතර මේ එක්කෝ අපි දස අකුසල් වලින් එකක් කරන්න, එහෙම නැත්නම් දස කුසල් වලින් එකක් හැම මොහොතෙම කරන්න. ඒතර මෙන්න මේ විශ්ව පිළිබඳව හොඳට දැන කියාගෙන දස අකුසල් කළොත් සංසාරේ සතර පායට වැටිලා දුක් විඳින්න වෙනවා. දස කුසල් කළොත් සංසාරේ සැපෙන් ඉන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව හොඳ දැනීමක් ඇති කර ගන්න ඕන. තොර මහා ප්‍රජාපති ගෞතමයගේ සිත කය වචනය බොහොම පිරිසුදුයි. එතුමිය සිතින් කයින් වචනින් පව් කරන්නේ නැහැ. යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්ඛතං. සිතින් කයින් වචනින් වැරදි කරන්නේ නැහැ.
එතකොට සිතින් කයින් වචනයෙන් පව් නොකරනවා නම් සංවතන් තීහිතානේහි සිතකය වචනයේ සංවර නම් තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං ඒ අයට කියන්නේ බ්‍රාහ්මණ කියලා. එතකොට මහ ප්‍රජාපති ගෞතමී රහත් වෙලා ඔය වෙනකොට ඒකයි බ්‍රාහ්මණ කියන නම ඇමතුවේ. තොර බ්‍රාහ්මණ කියන රහතන් වහන්සේට. රහතන් වහන්සේ සියලු පව් සෝදා හැරිය. සිතකය වචනේ සංවර වුණා. කාමාසව භවාසව දිට්ඨාසව අවිජ්ජාශ්‍රවයෝ සම්පූර්ණයෙන් දුරු වුණා. දස සංයෝජනය මුලින්ම පුටා දැම්ම. ආසව ඕග යෝග ග්‍රන්ථ උපදිමේ මොකුත්ම නැහැ. එහෙමනම් ඒ හිත මොනතරම් ප්‍රබලද බලන්න කොච්චර පිරිසුදුද බලන්න. එහෙමනම් පිරිසුදු හිතක් හදාගන්න දවසකින් දෙකකින් ආත්ම ගණනකින් පුළුවන් කමක් නෙමෙයි. දීර්ඝ කාලයක් යනවා. දීර්ඝ කාලයක් ඇවෑමෙන් තමයි පින්වත්නි මේ කියන උතුම් තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. හැමෝම හිතන්න පුළුවන් අපෝ අපිට ඉක්මනින්ම සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බෑ. අමාරුම කාරණේ සසර දුකෙන් නිදහස් වීම. සංසාරේ තමයි නිතරම ඉන්නේ. සතර අපායේ මනුලොව දෙව්ලොව බඹලොව ඔය ටිකේ කැරකෙන වැඩිපුරම සතර අපායේ කැරකෙන. අපි දැන් සතර අපායෙන් නිදහස් වෙන්න තමයි මේ කටයුතු කරගෙන යන්නේ. සතර අපායෙන් නිදහස් වුණොත් අපේ සංසාර ගමන හොඳයි. එතකොට සතර අපායෙන් අත මිදලා සුගතියක ඉඳලා තව තවත් පින් කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න. නිර්වාණය බොහෝම සාන්ත ප්‍රණීත සිසිලසද. නිවන තරම් වටිනා දෙයක් තව ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි නිර්වාණය වර්ණනා කරන්නේ. එහෙම වර්ණනාවක් මෙහෙම තියෙනවා. ඉපදීමක් නැති බැවින් නිර්වාණය අජාති නම් වන්නේය. ජරාවක් නැති බැවින් නිර්වාණය අජර නම් වන්නේය. ලෙඩ රෝග නැති බැවින් නිර්වාණය අව්‍යාධි නම් වන්නේය. මරණයක් නැති බැවින් නිර්වාණය අමත නම් වන්නේය. සෝගයක් නැති බැවින් නිර්වාණය අශෝක නම් වන්නේය. වැළපීමක් නැති බැවින් නිර්වාණය අපරිදේව නම් වන්නේය. කායික දුකක් නැති බැවින් නිර්වාණය අදුක්ඛ නම් වන්නේය. මානසික වේදනාවක් නැති බැවින් නිර්වාණය අදෝමනස්ස නම් වන්නේය. දැඩි ආයාසයක් නැති බැවින් නිර්වාණය අනුපායාස නම් වන්නේය. සංයෝජන නැති බැවින් නිර්වාණය අසංයෝජන නම් වන්නේය. ආශ්‍රව නැති බැවින් නිර්වාණය අනාසව නම් වන්නේය. ඕග නැති බැවින් නිර්වාණය අනෝග නම් වන්නේය. කිලේශ නැති බැවින් නිර්වාණය අකිලේශ නම් වන්නේය. මාන්නය නැති බැවින් නිර්වාණය අතිමාන අනතිමාන නම් වන්නේය. රාගය නැති බැවින් නිර්වාණය වීතරාග නම් වන්නේය. තරාව නැති බැවින් නිර්වාණය වීත දෝෂ නම් වන්නේය. මෝහය නැති බැවින් නිර්වාණය වීත මෝහ නම් වන්නේය. ওই විදියට නිර්වාණය වර්ණනා පද ගොඩාක් තියෙනවා. ඒවා හිතනකොට නිර්වාණයේ සාන්ත ප්‍රණීත බව වැටහෙනවා. නිවන් සෝය අවබෝධ කරගන්නට ඕනෑ කියලා හිත පහළ වෙනවා. එතකොට මේ නිවන් සුවත් වේවා කියන පැතුම හිතේ තියාන පින්කම් කළොත් කවදා හෝ නමුත් නිවන් සුවය ලැබෙනවා. ප්‍රාර්ථනාව නැති කෙනාට නම් කවදාකවත් දුකින් නිදහස් වෙන්න බෑ. සසරම වාසය කරන්නට සිදු වෙනවා. බෞද්ධ ජනතාව තමයි නිර්වාණ ධර්මයේ ප්‍රාර්ථනා කරන්නේ නිවන් සෝය ගැන හිතන්නේ.
එහෙමනම් අපට පුළුවන්කම තියෙනවා කවදා හෝ නමුත් ඒ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න. එතකොට සසර දුකින් නිදහස් වෙනවා. සෝවාන් උතුමා නිර්වාණය අවබෝධ කරන ආත්ම 7කින් අවසන් වෙනවා ජීවිතේ. 2-3ක් වෙන්න පුළුවන්. සකදාගාමි කෙනා අවබෝධ කරගත්තම නිවන එකවරයි මනුලොවට එන්නේ. අනාගාමි කෙනා නිවන් දැක්කොත් මනුලොවට එන්නේ නැහැ. බඹලෝ ඉපදෙලා රහත් වෙනවා. රහතන් වහන්සේ නිවනට පත් වුණාම නැවත උපදින්නෙම නැහැ. අවසාන ආත්මය නිවනට ප්‍රවිෂ්ඨ වෙනවා. ඊට මෙහා ඉන්න හැමෝම උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. ඒ සංසාර ගමන. අපිත් කල යුතු වන්නේ සියලු පින්කම් වලින් අවසානීය කරන්න ඕන දිව්‍ය සම්පත්, මනුස්ස සම්පත් නෙමෙයි, නිවන් සුව ප්‍රාර්ථනා කර ගැනීම. අන්නේ ප්‍රාර්ථනාව හොඳට හිතට අරගෙන පුළුවන් තරම් පින්දාම් කළ ජීවිතයේ වාසනාවන්ත කරගන්න, සංවර කරගන්න, අපායෙන් නිදහස් වීමට පින් වැඩි කරගන්න, මෙලව ජීවිතයේ සුඛිත මුදිතව ගත කරන්න, පරලොවත් වාසනාවන්ත ජීවිත පෙළක් ගත කරලා අපද සියලු පින් බලෙන් නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. එහෙමනම් අද කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ තුලින් විසුරුවා හරින මේ ධර්ම දේශනාවේ දායකත්වය ගන්නෝරෝ 204න් ඒ නිවසේ පදිංචි චම්පා ජයවික්‍රම මහත්මිය, චමල් විමලරත්න පුතුණුවන්, අමල් විමලරත්න පුතුණුවන් හා නෙතුපුලි බණ්ඩාර දිනුෂ්කා හසානි යන මේ ලේලිවරුන්ගේ දායකත්වය ඇතුව මේ පින්කම සිද්ධ කරනවා. බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කළ බුදුගුණ භාවනා කරලා ධර්මශ්‍රවණය කළ මේ රැස්පත් කරගත්තා වූ සියලු පින තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත් දාන සීල භාවනාදී සියලු පින් වසර 9කට පෙර භව ප්‍රාර්ථනාර්කේ විමලරත්න ආදරණීය ස්වාමි පුත්‍රයාණන්ට, දරුවන්ගේ පියාට, ඥාතිවරයාට මේ පුතුම් පින් අත්වේ වනමෝදන් වේවා. මේ පින් ලබාගෙන එතුමාගේ පුනර්භවයේ සුගතියක් වේවා, වාසනාවන්ත වේවා, සුඛිත මුදිත වේවා, අකල් මරණයක් නොවේවා. සද්ධා වීරිය සති සමාධි ඥාන ලැබේවා. ධන දානීය සීසුරු සබ සම්පත් ලැබේවා. සුගතියෙන් සුගතියට යන්නට වාසනාව ලැබේවා. පාරමී ගුණ දියුණු කළ එතුමාට ඉතා ඉක්මනින් නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ උතුම් පිනත් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම චම්පා ජයවික්‍රම මහත්මියගේ පාර්ශවයේත්, ආර්.කේ. විමලරත්න මහත්මයාගේ පාර්ශවයේත් අභාව ප්‍රාර්ථන මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී සියලුම ඥාතිවරු මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපයටපත් වී යමහම නිවන් සුවත් වේවා කියලා පින් දෙන්න ඕන. අපවත් වේවදාල මහා සංඝ රත්නයට රටදෑ වෙනුවෙන් දෙවි පිදෝරණ විරවන්න කොරෝනා වෛරසයෙන් පරලෝකීය සියලු ජනතාවත් නොයෙක් විපත් වලින් පරලෝකයේත් මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපයටපත් වී නිවන් සුව ලබත්වා. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු, විෂ්ණු කතරගම සමන සමන් දිව්‍ය රාජවරු, මෙද්බෝසතානන් දුටුගමන දිව්‍ය රාජයා, මහා මායා දිව්‍ය රාජයා, සක්දෙව් රජතුමා, විශ්වකර්ම දේව පුත්‍රයා, වස්සවලා, කුන්නවලා, කබ්බවලාක දෙවියෝද මේ පින් ලබාගෙන සතතෙන් හැමෝටම දේව ආරක්ෂාව ලබා දෙත්වා. දෙවියන්ටත් අමහා මහ නිවන් සම්පත්ම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඔබ පහදා වඩා තබා සුජීවත් වෙන මව්පියන්ට, වැඩිහිටියන්, ගුරුවරුන්ට, ඥාතීන්, සහෝදර සහෝදරයන්ට, නෑදෑ හිතමිතුරන්ට මේ පින්වත් වේ හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුරාෝග්‍ය ආදී සම්පත් දියුණු වේවා. මෙලොව පරලොව යහපත සැලසී යමා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ලංකාවේ ලෝකේ සියලුම කොරෝනා රෝගීන්, සියලු රෝගීන් මේ මහා පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, යහපතක් වේවා. ඒ වෙනුවෙන් අප කැප වෙන වෛද්‍යවරුන්ටත්, හෙද කාර්ය මණ්ඩලයට, රණවිරුවන්ට, රාජ්‍ය නායකයින්ටත් උදව් පදව් කරන හැමෝටම සිත සාන්තිය යහපත දියුණුව සැලසේවා. ලංකාවාසී, ලෝකවාසී, අනන්ත ලෝකවාසී සියලු සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දේශකයන් වහන්සේටත්, කොළඹ ටෙලිවිෂන් නිර්මාතෘ හා සභාපති පූජ්‍යපාද ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේටත්, සියලු මහ සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත්ම ලැබේවා. අවසාන වශයෙන් ඔබ හැම දිනාටම මේ රැස් කරගත් උදාර පින් බලෙන්
බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභව බලෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි මහ සෑරදුන් වහන්සේගේ අනුභවයෙන් කේස ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානයේ අනුභව බලයෙන්ද බුද්ධගයාව බෝධීන් වහන්සේ වජිරාසනයේ අනුභව බලයෙන්ද ලුම්බිනී බරණැස කුසිනාරාම ජේතවනාරාමයේ වේළුවනාරාමය අපේ අටමස්ථාන සොළොස්මස්ථානවල අනුභව බලයෙන් තුන් ලෝකයේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා අෂ්ටද්‍රෝණයක් සොළොස් නැලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනුභව බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන්ද තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝවිත අනෝම දස්සේ පදුමනාලද පදුමොත්තර සුමේද සුජාත පියදස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධත්ත තිස්සබුස්ස විපස්සේ සිකී වෙස්සබූ කකුසන්ද කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉරුදිහානුභාව බලයෙන් නවල උතුරා ශ්‍රී සද්ධර්ම රත්නය අනුභාවයෙන් ආරි මහ සංඝ රත්නය අනන්ත ගුණ බලයෙන් දෙව්රක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් අද මේ ලෝකයා හමුවට විසුරුවා හරින ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ චම්පා ජයවික්‍රම මහත්මියටත් චමල් විමරණත් තමල් විමරණත් පුතුණුවන් දෙපළටත් නිතපොලී බණ්ඩාර දිනුෂ්කා හසාන යන ලේලිවරු දෙපළටත් පවුලේ සියලු නෑදෑ හිතමිතුරන්ට සාදු කියා සිත පහදවාගත් හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යුවරණ සැප බල ඥාන දියුණු වේවා සද්ධා වීර්ය සති සමාධි ඥාන දියුණු තියුණු වේවා ධන දාහනය සීසුරු සැප සම්පත් වැඩි දියුණු වේවා කායික මානසික සුවපත් භාවයේ වැඩි දියුණු වේවා අසනී පපළු පන්දරව නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල අනවින කොට වින බන්ධන යක්ෂ ප්‍රේත භූත මනුස්ස කරදර දුර වේවා සිතන බදන සම්‍යක් ප්‍රාර්ථනා බුදුන් පත් වේවා මරණයේදීත් මේ පින්කම් සිහිපත් වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වා සතර පා දුක සාගින වේදනාව දුගී මගී අසරණ කමක් කිසි කලකවන්නම වේවා පින්වන්ත ගුණවන්ත නැනවන්ත ජීවිත පෙළ සංසාරදී හැමෝටම ලැබේවා සත්පුරුෂෝම ලැබේවා සත්පුරුෂෝ නොලැබේවා සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාව මේ පින් බලෙන් ලැබේවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාද සංසාරයේදී මුණ ගැසේවා නෑබෑනු කියා දන් දීමේ වාසනාවක් ලැබේවා සද්ධා වීරිය සති සමාධි ඥාන භවයක් පාසාම ලැබේවා සුවසේ සසර ගමන ගෙවන් කොට ඔබ හැම දිනාට මේ ගෞරවනීය පින්කම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධවන අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහා නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාචංගම් හේහි සම්බතන් පුඤ්ඤ සම්පදං සම්බේ දේවාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචංගම් හේහි සම්බතන් පුඤ්ඤ සම්පදං සම්බේ භූතාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචංගම් හේහි සම්බතන් පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමුංචතු සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කළ පින්වත්නි උතුම් ජීවිත අවබෝධයේ පිණිස සියලු දේශනාමය කුසල් උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි උතුම් වූ ධර්මානුශාසනා පවත්වන්නට දුනව අප ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරමු. අම්බලන්ගොඩ ගල්දෝව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය මහෝපාධ්‍යාය අප ගෞරවනීය කහගොල්ලේ සෝමවංශ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු පාදහබී වන්දනෙන් සාදු 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 ධර්මානුශාසනාවේ පින්වර දායකත්වයේ දරන්ට දුනි නම්බර 204 A ගන්නෝරු ලිපිනෙහි පදිංචි චම්පා ජයවික්‍රම මහත්මිය චමල් විමල රත්න පුතුණුවන් අමල් විමල රත්න පුතුණුවන් සහ නිතුපිලි බණ්ඩාර දිනුෂ්කා හෂානි යන පින්වත් ඒ පිරිස විසින් ඒ හැම දිනාටම දුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා සියලු දේශනාමය කුසල් පරලෝසපත් වූ හැම දිනාටම අනුමෝදනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිද්ධාගෙනයි ඔබේ නිවහනින් සමුගන්නේ නැබතත් මුණ ගැහෙමු උතුම් ධර්මානුශාසනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.